මේක ලියාගෙන මේක රන් කරලත් බලන්න. දැන් මම මේ ෆන්ක්ෂන් තුනට ඕනේ හින්දා තමයි dep1 dep2 මේ ෆන්ක්ෂන් තුනම ලියන්න ඕන නෑ. තුනෙන් එකක් තිබ්බනම් හොඳටම ඇති. මම මේ dep කියලා විතරයි තියෙන්න ඕන. නැත්නම් dep.txt මම මේ ෆන්ක්ෂන් තුනට තුනක් තියෙන්න ඕන හින්දා තමයි තුනක් ලියලා පෙන්නේ. මේ තුනම වැඩ කරනවා කියන්න. මෙතන මම මේක රන් කරලා අගයන් ටික දාලා මේ ෆයිල් එක රයිට් වෙනවා කියලා පෙන්නලා තියෙනවා. ඔයගොල්ලන්ට තනි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නත් පුළුවන් නැත්නම් ලියලා පෙන්නන්න. මේක තමයි 2017 Python ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ. ලියලි ඉවරද නැත්නම් තාම ලියනවද? ලියන්න ඕන තව හරි. ලියලි ඉවරලා මට කියන්න. විශ්වවිද්‍යාලයක ප්‍රවේශයට තෝරා ගන්නා අපේක්ෂකයන් එම අධ්‍යයන වර්ෂය සඳහා ඔවුන්ට ලබා දුන් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි විය යුතුය. එක් විශ්වවිද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන අවසන් දිනයට පෙර. එතකොට මේ විශ්වවිද්‍යාල නාමපද අපි බොහෝ විට නාමපදයක් විස්තර කරලා තියෙනවා නම් අපි ER diagram එක entity එකක් විදිහට ගන්නවා. මම මෙතන underline කරගෙන යන්නම්. එතකොට අපිට ලේසි. දැන් මේ කියවනකොට කරන්න ඕන විදිහ තමයි අපි මේක underline කරන්න ඕන. විශ්වවිද්‍යාලය ගැන සඳහන් වෙනවා වැඩි. ඒක බොහෝ දුරට entity එකක් වෙන්න පුළුවන්. අවසන් දිනයට පෙර ලියාපදිංචි නොවන අපේක්ෂකයන්ට ප්‍රවේශය අහිමි වනු ඇත. යම් අපේක්ෂකයෙක් ඔන්න අපේක්ෂකයා ගැන කියනවා. අපේක්ෂකයා ගැන කියනවා. එහෙනම් ස්ටුඩන්ට්. the applicant. එම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වූ විට ශිෂ්‍යයෙකු බවට පත් වේ. හරි. ඒක ලියාපදිංචි වුණාම ශිෂ්‍යයෙකු බවට එහෙමනම් මේක weak entity එකක් විදිහට තමයි තියන්න වෙන්නේ. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක්වත් නෑ. ඒක තියෙනව නැති වෙනවා. ඒ කියන්නේ ඒක දාන්නත් පුළුවන්. හරි. කමන්න අපි ඒක දාලා හදමුකෝ. ශිෂ්‍යයෙකු බවට පත් වේ. ශිෂ්‍යයා ගැනත් ඔන්න කියලා තියෙනවා. ශිෂ්‍යයන්ට මහ පොළ ශිෂ්‍යත්ව ශිෂ්‍යාධාර ඒවා හම් වෙනවලු අයදුම් කරන්න පුළුවන්ලු. මේ මූල්‍යමය ආධාර පූර්ණ හෝ අර්ධ වශයෙන් වෙන්න පුළුවන්. හැම සිසුවෙකුටම ලැප්ටොප් පරිගණකයක් හිමි වෙනවලු. ලැප්ටොප් පරිගණකය එය වෙනත් සිසුවෙකුට පවරන්න බැරිය කියලා තියෙනවා. ලැප්ටොප් පරිගණකයක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තව මොනවද නාමපද තියෙන්නේ? ශිෂ්‍යාධාර වැනි මූල්‍යමය ආධාර සඳහා මූල්‍යමය ආධාර ගැන කීප සැරයක් සඳහන් වෙනවා. මූල්‍යමය ආධාරයක් තමයි. හරි. ඔය විදිහට අපි අන්ඩර්ලයින් කරගත්තම ඔය අපිට එන්නේ entities. entities ටික අපි හදාගත්තම ඊට පස්සේ අපිට මේක ලේසි. දැන් අපි entities ටික දාගමු. විශ්වවිද්‍යාලය ඉංග්‍රීසි වලින් කියමුකෝ අපි යුනිවර්සිටි කියන්නේ එක entity එකක්. ඊළඟට මේ අපේක්ෂක මේගොල්ලෝ අයදුම් කරනවානේ කැන්ඩිඩේට් කෙනෙක් නැත්නම් ඇප්ලිකන්ට් කෙනෙක් අයදුම් කරනවා. applicant apply for university. apply for කියන එක අපිට දාන්න පුළුවන්. applicant apply for university. ඊළඟට තව මොනවාද? applicant apply for university. ඊළඟට student මොකද වෙන්නේ? ලියාපදිංචි වෙන්නේ. student register with මෙතන university නේ. register with දාගමුකෝ. student register with student at all student. applicant apply for university. student register with university. ඊළඟට තව මොනවද? ශිෂ්‍යාධාර. ශිෂ්‍යයන්ට තමයි ශිෂ්‍යාධාර තියෙන්නේ. student හිමි වෙනවා. අයදුම් කරන්න පුළුවන් අයදුම්. student apply for ශිෂ්‍යාධාර එහෙම ලියන්න බැහැ. financial aid නේ. financial aid. student apply for financial aid. apply for financial aid. ලියමු ඊටි ටිකක් ගමු සම්බන්ධතාවය. candidate කෙනෙක් නැත්නම් අපිට කියන්න පුළුවන් මෙතනදී අපේ applicant කෙනෙක් university එකට apply කරනවා. student කෙනෙක් නම් register වෙනවා university එකේ. student apply කරන්න පුළුවන් ශිෂ්‍යාධාර financial aid වලට.
ඊළඟට තව එකක් මොකද්ද මේකේ තව ලැප්ටොප් පරිගණකයේ student will receive bigger මේකක් දාගන්න student receives laptop හරි ඔච්චරයි ඔය ටික හරියට ලියාගත්තා නම් ඔන්න අපේ ER diagram එක හරි දැන් අපි ලියාගමු මේවයි තියෙන ටෙක්ස්ට් එක ලියාගන්න එපා මේ ඇවිල්ලා applicant අයදුම් කරුවා singular වලින් ලියන්න ඕන applicant apply university applicant තමයි university apply කරන්නේ එතකොට student ඇවිල්ලා register වෙනවා student register වෙනවා university එකේ ඊළඟ student receives laptop තව ස්ටුඩන්ට් පුළුවන් ඇප්ලයි කරන්න loan ද financial aid ආධාර වලට ඇප්ලයි කරන්න පුළුවන් හරි දැන් ඇට්‍රිබියුට් ටික බලන්න ඕන ඔය ටික ගහ ගන්න ඕන අනිවාර්යයෙන්ම entity එකේ මුලින්ම මම කියන්නේ නාමපද ටික හොයාගන්න මේක කියවද්දි නාමපද ටික හොයාගත්තා නම් අපිට වැඩේ ලේසි ඊට පස්සේ මොකද්ද තියෙන්නේ යුනිවර්සිටි මෙහෙම ඊට පස්සේ ඒවා හිතලා දාන්න පුළුවන් ඈ ඉහත පද්ධතිය පරිශීලක අවශ්‍යතා පහත පරිදි පරිශීලකයට දෙන ලද විශ්වවිද්‍යාලයක දෙන ලද අධ්‍යයන වර්ෂයක් සඳහා වූ ලියාපදිංචි දෙන ලද විශ්වවිද්‍යාලයක දෙන ලද අධ්‍යයන වර්ෂයක් සඳහා ලියාපදිංචි වූ ශිෂ්‍යයන්ගේ ලයිස්තු එහෙනම් ස්ටුඩන්ට් රෙජිස්ටර් වෙද්දී අධ්‍යයනයේ වර්ෂය බලපානෝනේ රෙජිස්ටර් වෙද්දී අනිවාර්යයෙන්ම තියෙනවා ඊයර් එක මොන ඊයර් එකටද මෙයා රෙජිස්ටර් වෙන්නේ කියන එක තියෙන්න ඕන අධ්‍යයන වර්ෂයක් විදියට ඊළඟට ඒ වගේම එක් ශිෂ්‍යයාට ලබා දුන් ලැප්ටොප් පරිගණකයේ විස්තර මාදිලිය අනුක්‍රමික අංකයේ වගකීම් කාර්යය මාදිලිය කියන ටයිප් එක අනුක්‍රමික අංකය කියන සීක්වෙන්ෂල් නම්බර් එක ඊළඟට වගකීම් කාලය warranty period ඔය ටික දාගන්න වෙන warranty period එක ඔය තුන තමයි attribute ඒවා මේවයි තියෙන ගති ලක්ෂණ හරි නැත්නම් attributes මෙයාම දැම්ම type එක sequential number warranty period කියන්නේ ගති ලක්ෂණ ඒවත් දැන් මේකට සම්බන්ධ කරන්න ඕන laptop එකට තව මොනවද තියෙනවා කියලා කියන්නේ තව ගත්තම මූලික ආධාරය සඳහා ආයතන කළ ශිෂ්‍යයන්ගේ ලයිස්තුවක් ලබාගත හැකි යුතුය. හරිනේ ස්ටුඩන්ට් ඇප්ලයි for financial aid. ඒක කතන්දරයක් නෑ ලොකුවට. තව මොනවද මේ මූලිකම ආධාර පූර්ණ හෝ අර්ධ වෙන්න පුළුවන්. එහෙනම් financial aid එකේ type එකක් තියෙනවා. ඒක type එකක් ගන්න වෙනවා. මහපොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර කියන දෙක. ඒකනේ type එක නේද? නෑ ඒකත් පූර්ණ හෝ අර්ධ. type එකකුත් තියෙනවා category කියලා දාමු. category මහපොළද category පූර්ණ අර්ධද කියන්න පුළුවන්. type එක නැත්නම් name කියලා දාමුකෝ. name එක. මේකේ වර්ගය. මහපොළද bursary. ඒක තියෙන්නේ මේකට. ටිකක් ලොකු එකක් නේද? හරි. තව මොනවද අඩුපාඩු? යුනිවර්සිටි මොනවද තියෙන්නේ? එක් විශ්වවිද්‍යාල විසින් ප්‍රකාශනයෙන් අවසන් දිනය කොහෙටද? පෙර ලියාපදිංචි නොවන. රෙජිස්ටර් වෙනකොට මේ last date එක ගන්න. year and අවසන් දිනය last date. හරි මේක මේ වගේ දෙයක් හදද්දී පුතේ හැම වෙලෙම සැලකිලිමත් වෙන්න ඕන. දැන් මේක වැඩක් නැහැ. මේක ආය අහන්නේ නැහැ.
මේක දැන් අහලා ඉවර ප්‍රශ්නයක්. හැබැයි අපි මූණ දෙන්නේ ඉස්සරහට එන ප්‍රශ්නවලට. එතකොට දැන් මම හොයාගන්න විදිය තමයි මේ සරලව කිව්වේ. දැන් මේ ER diagram එකට ලකුණු 15ක් හම්බ වෙනවා බලන්න. ER diagram එක මේ විදිහට හරියට කියවලා මේ ටික ලකුණු කරගත්තොත් ලකුණු 15ක් හම්බ වෙනවා. හරි මේකේ සමහරට අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. අඩු උපකල්පන සඳහන් කරන්න පුළුවන්. ඉතින් entities රිජුගෝනාශ වලිනුත් apply diamond වලින් අපිට මේ මොනවාද ඒ අතර සම්බන්ධතාවය තව අපි දාන්න ඕන එකක් මොකද්ද relationship m by n relationships m ද n ද එහෙම දාන්න ඕන applicant කෙනෙකුට apply කරන්න පුළුවන් සාමාන්‍යයෙන් එක යුනිවර්සිටි එකකටනේ applicant can apply many universities පුළුවන් නේද applicant can apply many universities එහෙනම් අපිට දාන්න වෙන්නේ සාමාන්‍ය සිද්ධියනේ one applicant can apply many universities one applicant can apply many universities student can register with one university, but many students can register with that single university. One N. N කියලා දැම්මත් හරිය. One N දාන්න නැත්නම් one M දාන්න එක ප්‍රශ්න. ඊළඟට student can apply for financial aid. ඒක student කෙනෙකුට අපිට apply කරන්න පුළුවන් ඕන එකක් පුළුවන්. මූල්‍යාධාර සඳහා වෙන වෙනම අයදුම් කරනවා ඕනේ නම් දෙකම පුළුවන්. ස්ටුඩන්ට්ස් ලට මූල්‍යාධාර ගොඩක් ස්ටුඩන්ට්ස් ලා අයදුම් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ m by n එක පැත්තක n අනිත් පැත්තේ n දැම්මම එක ස්ටුඩන්ට් කෙනෙකුට මූල්‍යාධාර කීපයක් අයදුම් කරන්නත් පුළුවන්. ඒ වගේම මූල්‍යාධාර අයදුම් කරන ස්ටුඩන්ට්ස් ලා ගන්න කීප දෙනෙක් වෙන්නත් m by n student receive laptop එක එකයි නේ දෙක ස්ටුඩන්ට් කෙනෙකුට එක laptop එකයි එක laptop එකක් එක ස්ටුඩන්ට් 1 to 1 කියලා දෙන්න. හරි. එක lap එකයි එක lap එකක් එක ස්ටුඩන්ට් කෙනෙකුට. එහෙනම් student and laptops 1 to 1. හරි ඔය විදිහට cardinality. එහෙම නැත්නම් participation. සිංහලෙන් මොකක්ද කියන්නේ? හරියට මතක නැහැ සිංහල වචනේ cardinality මේ රිලේෂන්ෂිප් සම්බන්ධතාවය සඳහා සහභාගී වන්නන්. මේ ප්‍රමාණය අපි දක්වනවා. හරි ඔය ටිකක් දක්වලා තියෙනවා නම් ඔයාලට ලකුණු පහසුවෙන්ම ගන්න පුළුවන්. මම මේක අලුත් ටැබ් එකක් ඕපන් කරන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඕන නැත්නම් පැහැදිලි නෙමෙයි. දැන් බලන්න හරියද කියලා. හරි නෑ ඉච්චර නම්. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නවා නම් තනි පාටක් දාලා දෙන්න. හරි දැන් හරි නේද? තිබ්බට වැඩි හොඳයි. හරි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. එතන අපි පාවිච්චි කරපු ක්‍රමවේද තමයි වැදගත් වෙන්නේ. නාමපද අපි අඳුනාගත්තා නාමපද විස්තර කරලා තියෙන විදිහට entity එකක්. විස්තර කරලා නැති නාමපද සම්බන්ධ වෙලා තියෙන ඒවා attribute උපලැකි. ඒ වගේම ඒ අතර තියෙන සම්බන්ධතාවය තමයි relationship විදිහට අපි ගත්තේ. ඒ participation එක තමයි cardinality සම්බන්ධතාවය සඳහා කී දෙනෙක් සහභාගී වෙනවද කියන එක තමයි cardinality විදිහට ගත්තේ. හරි එතකොට මේක තමයි අපේ diagram එක විදිහට අපිට ගන්න මේ ER diagram එකකට ලකුණු 15ක් වඩා හම්බෙනවා. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු පුතේ අවසාන ප්‍රශ්නය පේපර් එකේ ඒක මොකද
sorry. සිසුන් සඳහා පවත්වන චිත්‍රතරගයක් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා කොළඹ පාරිසරික ආයතන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි. එහි එක් වෙබ් පිටුවක් මගින් තරගාවලියට ලියාපදිංචි කිරීම සඳහා ඇතුළත් වන ෆෝරමයේ තවත් වෙබ් පිටුවක් 6162 මගින් නිර්මාණය පෙන්නලා තියෙනවා. 6162 දෙකෙන් පෙන්නනවා. එතකොට මොකක්ද අහන්නේ අපිට? සුදුසු HTML උසරණ භාවිතා කර 61 දැක්වීමට HTML ගොනුව නිර්මාණය කරන ඔබගේ කේන්ද්‍රය පහත දැක්වන අවශ්‍යතා තෘප්ත කළ යුතුය. ලිස්ට් එක ඇති අකුරු වර්ගයේ කැලිබ්‍රි වෙන්න ඕනලු. ලක්ෂ්‍ය පොයින්ට් 14ක් වෙන්න ඕන PD. ඒ වගේම උස සහ රතු වර්ණයෙන් ආකෘති කිරීමට අවශ්‍ය වේ. ලිස්ට් එකේ ඇති පාට නේද? ලිස්ට් එකේ ඇතිවනේ. ඔය ලිස්ට් එකේ ඇති පාට මුද්‍රණය අකුරු වර්ගයේ ෆොන්ට් කැලිබ්‍රි 14 pt and රතු වර්ණය දාන්න ඕනද? ලිස්ට් එකේ පෙර නිමිති බුලට් 4 ඇස් විය යුතුයි. පෙර නිමිය නේද? පෙර නිමිය. පෙර නිමිති නෙමෙයි. පෙර නිමිය 4 ඇස් විය යුතුයි. අභ්‍යන්තර සහ බාහිර රටාපත්‍ර පමණක් භාවිතයෙන් ආකෘතිය. අභ්‍යන්තර හෝ බාහිර රටාපත්‍ර. ස්ටයිල්ස් දාන්නලු ඉන්ටර්නල්. හරි. හද මේක එච්චර වෙලා යන වැඩක් නෙමෙයි. මේකේ තියෙන එක හදාගන්න අපිට පුළුවන් heading sizes දීලා තියෙනවද? heading sizes දීලා නැහැ. එන උපකල්පනය කළා තමයි ගන්න වෙන්නේ. heading 1 වගේ ගමු, මේක heading 2 වගේ ගමු, මේක heading 2 වගේ. heading 2 වගේ අරගෙන bold underline ටික දාලා තියෙනවා. හරි. කියාගෙන යන්න පුතේ. ඔයාලා දන්නවා. මේව ඔයාලා ගොඩ සැරයක් කරපු දේවල් HTML අමාරු නැති පාඩම. මම new file එකක් ගන්න. information කියලා title එක තියෙන්නේ. එහෙනම් HTML head title මොකද title එකේ ඉන්නේ information title එක close කරන්න. අපේ ලයිස්තුවට දීලා තියෙන ස්ටයිල් එකක් දාන්න කියලා. මොකක්ද ස්ටයිල් එක? internal දාම එක ලේසි. ස්ටයිල් එක දාන්න කියලා තියෙන්නේ ලයිස්තුවේ ඇති පාට අකුරු මුද්‍රණය න li එකට අපිට දාන්න පුළුවන් tag select එකක් දාලා color එක red රතු කියලා තියෙනවා නේද? color red font size 14 pt font family calibri නිදාන්න කියලා තියෙන්නේ ස්ටයිල්ස් ටික දැම්මා. හරි. calibri size 14 pt දුන්න, color red දුන්න. ඊළඟට හරි heading styles ලියමු. student art competition කියන එක අපිට දැන් body section එක ලියද්දී අපිට ගන්න පුළුවන් මෙහෙම styles body section එකේ තියෙනවා මොනවාද ඉස්සලම student art competition කියන එක heading 1 type ගමු. heading 1 student art competition heading 1 එක close කරන්න. ඊළඟට heading 2 එකෙන් අපිට theme litter on the environment prices කියන ඒවා දෙකම heading 2 එකෙන් යන්න පුළුවන්. prices එක චුට්ටක් පොඩි මේකට වැඩිය නම් heading 3 එකෙන් යන්න වෙනවා. heading 2 එකෙන් යන්න වෙනවා theme litter on the environment heading 2 heading 3 prices heading 3 ඊට list එක unordered list එකක් ul type square
SQUARE equal type square. List item. The first place RS 10,000. List item closed. List item 3ක් යනවා 1යි 2යි 3යි. Second place අර ND කියන කොටට ගිහිල්ලාද නෑනේ. Second place 7,500. Third place 5,000. ඔය විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ unordered list එක close කරලා දාමු. Entry form කියන එක මේකෙන්ම ලියන්න පුළුවන්. H3 එකෙන්ම. එකම size නේ. Entry form. ඊළඟට please fill එක paragraph එකක් දාමු. Please fill and submit online ඒක underline එකක් වෙනවා. Online entry form එක link එකක් විතර දැම්මත් කමක් නැහැ. මට හිතෙන්නේ link එකක් වගේ. මොකද online link entry form සමහරට highlight කරපු underline එකක් වෙන්නත් පුළුවන්, new link එකක් වෙන්නත් පුළුවන්. දෙවිදිහටම හිතන්න පුළුවන්. On the to enter the competition. To enter the competition. Paragraph close. Hari, please fill and submit this online entry form. This online entry form. Link එකක් කියලා දීලා නැහැ කොහෙවත් නේ. Link එකක් කියලා කොහෙවත් දීලා නැහැ. නම් මේක තමයි ගන්න වෙන්නේ. Save කරමු අපි question 6.html. 17 question 6.html. හරි. එච්චරයි. මේ ටික ලියලා තියෙනවා නම් හරියට වලට ලකුණු color red. මේ ටික තියෙනවා ලකුණු හම්බ වෙනවා. ඔයාලා open කරාම මේක පෙන්නයි මේ විදිහට. Question 6. හරිද? question එකත් එක බලන්න. Student art competition theme lit on the environment, prices first, second, third, PT, entry form. Please online fill or submit online entry form to enter the competition. Hari, ඔය ටික ලියලා තියෙනවා නම් හරි. හරි මේකේ form එකක් දීලා මේක link එකක් දීලා තියෙනවා නම් link එක එන්න ඕන පුතේ. බලමු link කොහෙවත් තියලා නැහැ. මම underline දැම්මේ. මෙතන තියෙනවා මේ තියෙන්නේ තවද පරිශීලක වෙබ් පිටුවේ ඇති online entry අධිපෙළ ඒක link එකක් කියලා දීලා තියෙනවා. ඒකයි මම කිව්වේ. ඒක link එකක් නම් href කියලා යන්න ඕන. කළ විට 6:2 පැවතින දැක්වෙන අතුලත් වීමේ පෝරමය අලුත් පටිත්තක එහෙනම් underscore blank කියලා දාන්න ඕන. හරි. ඒ කියන්නේ මම කිව්වේ ඒක පොඩ්ඩක් හරියට කියවන්න ඕන. form.html එකට යන්න ඕන. එහෙනම් මෙතන දාන්න ඕන href සමානයි form.html අලුත් පටිත්තකනේ. එහෙමනම් දාන්න ඕන target සමානයි underscore blank අලුත් එක එන්නේ එතකොට online entry form මෙතන අපිට attribute එක close කරන්න පුළුවන්. හරි දැන් මේක link එකක්. ඒකයි මම කිව්වේ මේක underline this form කියලාම තියෙනවනේ. ඒක බොහෝ විට link එකක් විය හැකියි කියලා මම අතන දැක්කේ නෑ. උනට මේක අර advertisement එකක් දාලානේ දාලා තියෙන්නේ. ඊළඟ පිටුවේ මේක දීලා තියෙනවා. එහෙම උපකල්පනය කරන්න කියලා තියෙනවා. හරි එහෙමනම් href දාන්න ඕන. link එකක් දෙන්නත් ඕන. හරි ඕක තමයි final code එක වෙන්නේ. මොන හරි අඩුපාඩු තියෙනවද බලන්න ආයෙසරයක් මිස් වුණ දේවල් මොන හරි තියෙනවද? හරි මෙතන අවශ්‍ය නම් මෙතන type square දෙන්නේ නැතුව මෙතන දෙන්නත් පුළුවන් මේ list item එකක්ම හින්දා මෙතන දෙන්න පුළුවන් list style square කියලා. හරි list style
ස්ක්වයා කියලා දෙන්න පුළුවන්. මෙතන නොදී ටයිප් ස්ක්වයා නොදී ස්ටයිල් එකෙන්ම දෙන්න පුළුවන්. හරි. එහෙම දුන්නත් ප්‍රශ්නයක් නැත. ගැටලුවක් නැත. එහෙම දෙන්නත් පුළුවන්. හරි. අවසානයේදී තියෙන්නේ පොඩි කෝඩ් එකක් HTML එක. ඒක මම ඔයාලා කරෙක්ට් කරලා එවන්නම්. තියෙන ටයිම් එකත් එක්ක. ඔයගොල්ලෝ මේක හදලා එවන්න. මම කරෙක්ට් කරලා දෙන්නම්. හැබැයි මාකින් ස්කීම්ස් බලලා හදන්න එපා. ඔයගොල්ලන්ට හිතන විදිහට හදන්න තව එකක් තියෙනවා. HTML සුලන භාවිතා කර 6.2 දක්වන ෆෝරමේ හදන්න කියලා තියෙන ෆෝම් එකක්. මේක හදලා එවන්න මම කරෙක්ට් කරලා දෙන්නම්. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මම එතනදි කියලා දෙන්නම්. එහෙනම් මම අදට නවත්තනවා. එහෙනම් අපි ඊළඟ දවසේ 2018 පේපර් එක structured essays කතා කරන්න ගමු. හරි මේක මට කරෙක්ට් මේක හදලා එවන්න මම කරෙක්ට් කරලා දෙන්නම්. දෙවනි එක ෆෝම් එක. හරි පුතේ අපි එහෙනම් ලබන සතියේ ඊටු ටික කතා කරමු. Good night. Night, sir. Thank you, sir. Okay.